ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරකයන් තුන්වතාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සද්ධා බුද්ධ සම්පන්න පින්වන්ත දරුවනේ, හැම දිනම සූදානම් වෙලා ඉන්නේ අද සෙනසුරාදා දවසේ අපේ දරුවන් වෙනුවෙන්, අපේ ළමයින් වෙනුවෙන් සිද්ධ කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. මේ සතිය පුරාවට අපි කතා කරේ ගුණවන්තකම් පිළිබඳව. සීලවන්තකම වගේම ගුණවන්තකම කියන එක අපේ හැම කෙනාගේම අතේ තියෙන්නට ඕන කාරණාවක්. ඒ ගුණවන්තකම ඇති කර ගැනීම පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරා. අපේ ජීවිතයේ ගුණවන්ත ජීවිතයක් වුණාම අපේ පින්වන්ත දරුවන් කල්පනා කරන්න ඕනේ. ඉතින් අපි අද ඒ බවත් කතා කරලා තවත් බොහෝ දේවලුත් සාකච්ඡා කරන්නට තියෙනවා. තරුණ අපේ අයට තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම පිළිබඳව කළ යුතු බොහෝ දේවල්. ගුණවන්ත විය යුත්තේ ඇයි? ගුණවන්තකම කියලා කියන්නේ යහපත් ගතිගුණ සහිතව ජීවත් වීම විතරක් නෙවෙයි, යහපත් සිතුවිලි විතරක් නෙවෙයි. ඒ යහපත් සිතුවිලි වර්ධනය වුණාම දුවේ පුතේ අනිවාර්යයෙන්ම ඒවා වචන බවට පෙරලෙනවා. යහපත් සිතුවිලි කෙනෙක් තුළ උපදිනවා නම් ඒවා ඊට පස්සේ වචන බවට පෙරලෙනවා.
අන්න ඒ වචන ඉන් පසු මොකද වෙන්නේ ඊටත් වැඩිය ප්‍රබල වෙනකොට ක්‍රියාවන් බවට පෙරලෙනවා. දැන් අපි උදාහරණයක් කියන්නටයි යන්නේ. මුදිතාව කියලා කියන්නේ ලොකු ගුණයක් අපි තුල තිබිය යුතු අතිවිශාල ගුණයක්. මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැක සතුටු වෙන ගතිය. හරිද? කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න සමහර අයට බෑ. විශේෂයෙන්ම හිතවත්ම කෙනෙක්ගේ. තමන්ගේ පවුලේ කෙනෙක්ගේ, තමන්ගේ එතකොට මේ තව අපි දකින ඔය හිතවත් ළඟ හිතවත් අය ඉන්නේ තමන්ගේ මට්ටමේ වගේ හිටපු අය. ලංකාවෙම තියෙන එක දෝෂයක්නේ ඔය මේ කියන මේ තමන්ගේ මට්ටමට වඩා ඉහළට යම් කෙනෙක් දියුණු වෙනවා නම් පොඩ්ඩක් රිදෙන ගතිය සහ ඒ සඳහා තියෙන ඊරිසියාව කියලා කියන්නේ අන්නේ ඊරිසියාවට ප්‍රතිවිරුද්ධ හොඳ ගුණාංගය තමයි මුදිතාව කියලා කියන්නේ. ඊරිසියාවේදී වෙන්නේ අනිත් අයගේ දියුණුව දැක දුකටපත් වෙන අනිත් අයගේ දියුණුව දැකලා පීඩාවටපත් වෙන ඇතුලෙන් රිදෙන සහ වැරදි වැඩ කරලා ඒවා නවත්තන්න හදන ගුණාංගය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. අපේ හිත තුළ ඇතිවෙන එක නරක ගුණාංගයක්. හැබැයි ඊර්ෂ්‍යාවට වඩා මහා ගුණයක් තියෙන ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට වඩා ප්‍රබලව අපිට නැගෙන්නට ඕනේ ගුණයක් තමයි මුදිතාව කියලා කියන්නේ. ඒකට ඊර්ෂ්‍යාවට ඉඩක් නැහැ. ඒ තමයි මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ යහපත දැකලා අනුන්ගේ සැප දැකලා හිත සතුටෙන් පිරෙන ස්වභාවය. හිත සතුටින් පිරෙන ස්වභාවය තමයි ඔන්න ඔය ඊර්ෂ්‍යාව කියලා කියන එකට ප්‍රතිවිරුද්ධ මුදිතාව කියලා කියන්නේ. ඊර්ෂ්‍යාව කියන එකට ප්‍රතිවිරුද්ධ මුදිතාව කියලා කියන්නේ හිත සතුටින් පිරෙන ස්වභාවය. ඉතින් අපි බලන්න ඕන අපේ හිත සතුටින් පුරවා ගන්නට කුමක්ද කළ යුත්තේ කියලා. අපේ හිත සතුටින් පුරවා ගන්නට කුමක්ද කළ යුත්තේ කියලා බලන්න ඕන අනුන්ගේ දියුණුවේදී. ඉතින් එහෙම ඒ සිතුවිල්ල ඇති වෙන අය ඉන්නවා. එහෙම නැති අය ඒක ඇති කරගන්න ඕනේ. ඒතකොට තමයි ගුණවන්ත මිනිහෙක් බවට පත් වෙන්නේ. ඒක විතරක් ඇති කර ගැනීමත් මහා ගුණයක් ඇත්තටම. මොකද සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට අපි මේ කියන්න හදන කාරණාවේදී අපේ දරුවන් තේරුම් ගන්න පළවෙනියෙන් මේ සිතුවිල්ල විතරක් උපදින්න ඕනේ. එතකොට එයා ගුණවන්ත කෙනෙක්. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව උපදින කෙනෙක් ගුණවන්ත කෙනෙක්. හැබැයි එයා ඒ අනුන්ගේ සතුට දැකලා අනුන්ගේ සැපය දැකලා සතුටු වෙලා ඉන්නවා. ඒක හොඳ ගුණවන්තකම. ඊටත් වැඩිය ගුණවන්තකම වැඩි කෙනෙක් ඉන්නවා මේ සමාජයේ. ඒ කවුද? ඒ තමයි අනුන්ගේ සතුට වෙනුවෙන් කතා කරන අය. හරිද? එතකොට ඔන්න අපිට කොටස් 6කට බෙදා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ කොටස් තුන විග්‍රහ කරගෙන අර වැරදි පැත්තත් කොටස් තුනකට බෙදාගමුකෝ. අනුන්ගේ සතුට වෙනුවෙන් කතා කරන අය ඉන්නවා. ඉතින් එයාලා කතා කරනවා තමයි හැම වෙලේම අනුන්ගේ සතුට වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කරනවා. මෙහෙම වෙන්න ඕනේ, එහෙම කෙනෙක් දුකටපත් වෙන්න බෑ, මෙහෙම වුණොත් හොඳයි, මෙහෙම වුණොත් හොඳයි කියලා හරියට ඇත්තටම ඉතින් අනුන්ගේ සතුට වෙනුවෙන් කළ යුතු දේවල් ගැන හරියට කතා කරනවා. මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි වෙන්න ඕනේ කියලා මේ දුප්පත් අයට ගෙවල් හදලා දෙන්න ඕනේ. ඒතර රස්සා නැති අයට රස්සා හොයලා දෙන්න ඕනේ. ඉතින් හරියට කතා කරනවා. හැබැයි ඉතින් ඒ කතා නොකර ඉන්න කෙනාට වැඩිය අනුන්ගේ සතුට දැකලා සතුට වෙනවට වැඩිය අනුන්ව සතුට කරන්න ඕන දේවල් පිළිබඳව කතා කරලා දැනුවත් කිරීම හරි වැදගත්නේ. ඒක වඩා හොඳ කෙනෙක්ගේ ගතියක්. හැබැයි එයා පොඩ්ඩක් පැත්ත ගහන ගතියක් තියෙනවා සමහර වෙලාවට අපේ පින්නත් දරුවනේ බලන්න. එයා කවුරුහරි කිව්වොත් එහෙනම් අපි එකතු වෙලා ගයක් හදමුද කියලා. අන්න ක්‍රියාත්මක භාවයට එන්නේ නැහැ. ඉච්ඡර ගුණවන්ත නැහැ. හොඳම ගුණවන්ත කෙනා තමයි ක්‍රියාවෙන් එයා ක්‍රියාත්මක වෙනව හැම වෙලේම අනිත් අයගේ දුක් නැති කරලා අනිත් අයව සතුටටපත් කරවන්නට. හරිද? එතකොට ඔන්න බලන්න කාරණා තුනයි ගුණවන්තයින්ගේ මට්ටම මැනගන්න කාරණා තුනක් තියෙනවා. එක්කෙනෙක් හොඳම එක්කෙනා තමයි අනිත් අයගේ සතුට වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අනිත් අයගේ දුක් නැති කරන්න ක්‍රියාත්මක වෙනවා. තව එක්කෙනෙක්ගේ ස්වභාවයක් තමයි අනිත් අයගේ දුක් නැති කිරීම ගැන කතා කරනවා. ඒ සඳහා වැඩ කරන්න ඕන විදිහත් කියනවා, ඔක්කොම කියනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
මෙහෙමයි වෙන්න ඕන මෙහෙමයි වෙන්න ඕන මෙහෙමයි වෙන්න ඕන කියලා කියනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්න එයා කරන්නේ. ඊළඟට ඊටත් වැඩිය ටිකක් ಗುಣ අඩු නමුත් ගුණවන්තයෙක් එයත් හොඳ ගුණවන්තයෙක් ඇත්තටම ඒ තමයි අනිත් අයගේ සතුට දැකලා සැප දැකලා සතුට වෙනවා හිත. හරිද? එතකොට ඔය ගුණවන්ත පැත්තේ තුන් දෙනා. දැන් අපේ දරුවන්ට අපේ තරුණ ඇත්තන්ට පුළුවන්කම තියෙනවා අගුණවන්ත පැත්තේ තුන් දෙනා ගැනත් හොයලා බලන්න. කවුද මේ අගුණවන්ත පැත්තේ තුන් දෙනා? එක්කෙනෙක් තමයි අනුන්ගේ සැප දැකලා හිත රිදවගෙන ඔහේ ඉන්නවා මොකුත් කියන්නේ. අනුන්ගේ යහපත අනුන්ගේ සැප අනුන්ගේ දියුණුව අනුන්ගේ සතුට දැකලා සද්ද නැතුව ඉන්න හැබැයි රිදෙනවා යාට. ඒක නරක ගුණයක්. රිදෙනවා. ඊටත් වැඩිය අගුණයක් තියෙන කෙනෙක් තමයි එයා අනුන්ගේ සැපට විරුද්ධව කතා කරනවා. ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. ඔය හිටියට මෙහෙමයි ඉස්සර මෙහෙමයි අරවා මේවා කියලා අර නිකන් කතාවෙන් එයා අරයලව පල්ලෙහාට දාන්න කටයුතු කරනවා. දැන් එතකොට මේවා කියනකොට අපි කවුරු ගැනද හිතන්න ඕන? ළඟම ඉන්න යාළුවා ගැන. එහෙමද? තමන්ගේ ළඟ ඉන්න ඥාතීන් ගැන. එහෙමද? එයාලා ගැනත් හිතලා එයාලවත් තේරුම් ගන්න ඕන තමයි. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ලා හිතන්න ඕන කවුරු ගැනද? තමන් ගැන. මං මෙහෙම කියනකොට අපේ දරුවන් හිතන්න ඕන කවුරු ගැනද? මං ගැන. තමන් ගැන. මගේ එහෙම ලක්ෂණ තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊටත් වැඩිය නරකෙක් කෙනා තමයි අනුන්ගේ සැප දැකලා ඒවා නැතිකරන්න අනුන්ට දුක් ඇති කරවන්නට ක්‍රියාත්මක වෙනවා. ඊර්ෂ්‍යාව හින්දා ක්‍රියාත්මක වෙනවා. එයා තමයි නරකම කෙනා. ඒ නරක කෙනාට වැඩිය නරකභාවයෙන් අඩුයි. හොඳයි කියන්න බෑ. නරකභාවයෙන් අඩුයි අනුන්ගේ සැප දැකලා මේ ඒවා නැති කරන්න කතා කරන කෙනා. ඒ කෙනාටත් වැඩිය නරකභාවය අඩුයි හැබැයි හොඳයි නෙවෙයි අනුන්ගේ සැප දැකලා මේ හිත රිදෙන අය. ඔන්න හොඳ කෙනා අතරින් පල්ලෙහාම ඉන්න හොඳ කෙනා හැබැයි ඊටාම හොඳයි වඩා හොඳ නෙවෙයි හොඳයි. ඒ තමයි අනුන්ගේ සැප දැකලා සතුටු වෙන අය. ඊටත් වැඩිය හොඳයි අනුන්ගේ සැප දැක ඒ සැප ඇති කිරීම පිළිබඳව දුක් නැති කිරීම පිළිබඳව කතා කරන අය. හොඳම කෙනා තමයි අර සිතුවිල්ලත් ඇති කරගෙන ක්‍රියාත්මක භාවයට යන අය. ඔය තුන ඔය අපි හයක් කතා කරා හැම වෙලේම අපි එක එක ගතිගුණ අතරින් මේ හයෙන් කොහෙද කියලා බලා ගන්න ඕනේ. හරිද? මේ හයෙන් කොහෙද කියලා බලා ගන්න ඕනේ. දැන් ඔය අනුන්ට කරදර වෙන එකක් ගැන අපි කතා කරේ. දැන් අපි බලමු තමන්ට කරදර වෙන දෙයක් ගැන. ඔය වගේම දෙකක් තියෙනවා. දැන් අපි කතා කරේ මුදිතාව සහ ඊර්ෂ්‍යාව ගැනනේ. දැන් අපි කතා කරනවා අපි ලබන සතියේ කතා කරන්න ඉන්න මාතෘකාව බොහොම වැදගත් මාතෘකාවක් ලබන සතියේ කතා කරනවා. මතකද අපි කතා කරා තරහ නැති කර ගැනීම පිළිබඳව ගිය සතියේම කතා කරානේ. දැන් අපි කතා කරන්න යන්නේ ලබන සතිය පුරාවට කම්මැලිකම නැති කරගන්නේ කොහොමද ජීවිතේ කියලා. හරිද? කොහොමද මේ කම්මැලිකම නැති කරගන්නේ? එහෙනම් කම්මැලිකමේ ලක්ෂණ මොනවද? ඒව තමයි කතා කරන්නට සිද්ධ වෙන්නේ ලබන සතිය පුරාවට. බලමු කොච්චර අපූර්ව කාරණාවක් වේවිද කියලා ඒ කතාව. හරි? ඒකෙන්ද ලබන සතිය ලෑස්ති වෙන්න ඕන දැන් මොනවද? ලබන සතිය ධර්ම දේශනා ටික ශ්‍රවණය කරන්න ඕන. සෙනසුරාදාට විතරක් අහලා මදි. පුළුවන් අය හැමදාම බලන්න කොහොමද අපි මේ තියෙන තමන්ටම හානියක් වෙන කම්මැලිකම නැති කරගන්නේ. අන්න එකට පූර්විකාවකුත් එක්ක මේ ගුණවන්තකම කොහොමද මෙතෙන්ට ගලප ගන්න කියලාත් අපි මේ වෙලාවේ බලමු. මේ 6 ආකාරයකට බෙදෙන එක. ඉතින් ලබන සතියේ මේ 6 ආකාරයෙන්ම කතා කරන්න වෙනවා. සමහර අය ඉන්නවා කම්මැලිකම ඇති වෙලා තමන්ට ඉතින් කොහොම හරි ඒ කම්මැලි සිතුවිල්ල ඇති වෙලා ඒ කම්මැලි වචන කියන්නෙත් නෑ කම්මැලි වැඩ කරන්නෙත් නෑ නමුත් කම්මැලිකම ඇති වෙලා එහෙමම ඉන්නවා. එයා ඉතින් අර කාර්යක්ෂම නෑ. නමුත් දෙවෙනි එක්කෙනා තමයි නරක එක්කෙනා කම්මැලිකම ඇති වෙලා විතරනේ අනිත් අයවත් ඒකට පොළඹවා ගන්නට කතා කරනවා කම්මැලිකම ගැන කියෝනවා. ඉතින් කොහොම හරි හැබැයි වැඩවලදී නම් වැඩ ටික නම් කොහොම හරි කරගෙන යනවා යම් ප්‍රමාණයකට හරි. අනිත් එක්කෙනා තමයි කිසි වැඩක් කරන්නේ නැහැ හැම වෙලේම ක්‍රියාත්මක භාවයට වක්වත් යන්නේ නැති කම්මැලිකමක් තියෙන අය. හරිද?
එතකොට ඒ කම්මැලිකමත් එක්ක ඒ කම්මැලිකමට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල තමයි වීරිය කියලා කියන්නේ. හරිද? එතකොට සමහර අය කම්මැලිකම නැහැ. නමුත් හැබැයි අර වීරයෙන් වැඩ කරන සිතුවිලි උපදිනවා. ඒව ගැන කතා කරන්න, ක්‍රියා කරන්න තරම් ශක්තියක් නැහැ. නමුත් වීරිය තියෙනවා නිකන් සමතුලිත භාවයේ මධ්‍යස්ථ තැන ඉන්න. සමහර අය එහෙම නැහැ. වීරියෙන් වැඩ කරනවා, වීරිය කියන සිතුවිලි උපදිනවා විතරක් නෙවෙයි වීරිය ගැන හරියට කතා කරනවා. සමහර අය හැම වැඩක්ම වීරියෙන් කරනවා. හරිද? එහෙනම් කම්මැලිකම ක්‍රියාත්මක භාවයට යන මට්ටමට ආපුහාම ඉතින් හරිම හොඳ ගති ගුණයක් නෙවෙයි ඒක. එයා හැම වෙලේම ක්‍රියාත්මක භාවයට එන කෙනා කතාවෙනුත් කම්මැලි, සිතුවිලි වලිනුත් කම්මැලි, හිත ඇකිලිලා වගේ, ඇතුළට ඇකිලිලා වගේ හරි අමාරු එකක් ඒක. හරිද? ඒ කියන්නේ ජීවිතේ ජීවත් කරවන්නත් අමාරුයි. ඒක නරක ගති ගුණයක්. කම්මැලිකම කියලා තියෙන එක. කුසීතකම කියලා එන ලක්ෂණ එන එක හරිම නරක ගති ගුණයක්. ඔය වගේ හැම පැත්තකින්ම අපි ගුණවන්ත වෙන්න ඕන. මේ පිළිබඳව අපි කතා කරා සල්ලේක සූත්‍රය ඇසුරෙන් පසුගිය බදාදා දවසේ. ඉතින් අපි ඒ ගුණවන්තකම් අපේ ජීවිතයට එකතු කරගත්තොත් හරි ලස්සන ජීවිතයක් දරුවනේ අපිට ඇති වෙන ජීවිතය මලක් වගේ බොහෝම පියකරුයි, බොහෝම සුන්දරයි, බොහෝම වටිනවා. මලක් වගේ කියලා කිව්වේ ඒකයි මම. හරිද? ඇයි එහෙම කියන්නේ? අපේ මේ ජීවිතයේ අපිට කොයි තරම් නම් දේවල් තියනවද කරන්න. ඒ කරන්න තියෙන බොහෝ දේවල් අතර ඔහේ හිර වෙලා ඉන්න කිසි දෙයක් කරගන්න බැරි කෙනෙකුට යහපතක් උදා කරවන්නට වක්වත් නොහැකියාවක් තියෙන කෙනෙක් බවට පත් වුණොත් වැඩක් නැහැ. ඉතින් ඔය ගුණවන්ත මිනිස්සු තමන් ගැනත් හිතනවා, අනුන් ගැනත් හිතනවා, දෙපැත්තම ගැන හිතනවා. ගුණවන්ත මිනිස්සුන්ගේ ස්වභාවයක් තමයි තමන් ගැනත් හිතනවා, අනුන් ගැනත් හිතනවා, දෙපාර්ශ්වයම ගැන හිතලා වැඩ කරනවා. තමන්ට අනතුරක් වෙන දේවල් කරගන්නෙත් නැහැ. අනුන්ට අනතුරක් වෙන දේවල් කරන්නෙත් නැහැ. දෙපාර්ශ්වයටම අනතුරක් වෙන දේවල් කරන්නේ නැහැ. බොහොම අපූර්වවට ජීවත් වෙනවා. දැන් අපි තව උදාහරණයක් ගත්තොත් අපි මේ සතියේ කතා කරපු ප්‍රබල ගුණාංගයක් තමයි දරුවනේ අවිහිංසාව කියලා කියන්නේ. අපිට තියෙන්න ඕනේ අවිහිංසා ගුණය ක්‍රියාත්මක භාවයට යනකම්. හරිද? ඔය අවිහිංසා ගුණය කියන එක ක්‍රියාත්මක වෙනවා නම් Taman තුල අපි හරීම අපූර්ව මිනිසෙක් බවට පත් වෙනවා. මොකද්ද මේ අපූර්වත්වය? මොකද්ද මේ අපූර්වත්වය? ඒ තමයි අපිට කිසි විදිහකින් මේ කාටවත් හිංසා කරන්න හිතෙන්නේ නැති ස්වභාවයක්. කූඹියකටවත් කුරා කූඹිය කියලා කියන්නේ. කුරා කූඹියකටවත් කර්ණීයමෙත් සූත්‍රයේ මෛත්‍රිය මිත්‍රත්වය ඇති කරගන්න ඕන සීමාවන් ගැන සඳහන් කරලා තියෙනවා. මේ මොකක්ද? අනුක සත්තුන් ගැන පවා. එතකොට අනුක සත්තු කියලා කියන්නේ ඊටාම පුංචි සත්තු. අපි දන්නනේ 90ක් කියලා කියන්නේ. ඒ වගේ මේ ඊටාමත්ම පුංචි සත්තු. අන්න ඒ සත්වයන් කෙරෙහි පවා මිතුරුකමක් අනතුරක් වෙන්න එපා, හිරිහැරයක් වෙන්න එපා, හරි දෙන්න එපා. අන්න එහෙම අදහසක් අපිට තියෙන්න ඕනේ. එහෙම සංකල්පයක් තියෙන එක බොහොම අමාරු සංකල්පයක්. නමුත් එහෙම සත්පුරුෂ ගුණයෙන් යුක්තව සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න අපි අර කියන්නේ බෝධිසත්ව ගුණෝපේත කියලා අපේ දරුවෝ අන්න ඒ වගේ වෙන්න ඕනේ. අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ ඕනම කෙනෙකුට අමාරු දේ කරොත් පින්නත් නේ. අපි අමාරු දේ කරොත් හැමෝටම කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ තමයි සැරපරුස වෙන එක, හරිද? තරහෙන් වැඩ කරන එක, ඊර්ෂ්‍යාවෙන් වැඩ කරන එක, ක්‍රෝධයෙන් වැඩ කරන එක. මේ ඔක්කොම හැමෝටම කරන්න පුළුවන්. වැඩි දෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි වැඩි දෙනෙකුට කරන්න බැරි දෙයක් තමයි ගුණවන්ත කෙනෙක් වෙන එක. අර සඳහන් කරලා තියෙන පින් මද පුතුන් 100ක් ලදුවත් નિසරු ගුණ නැන බලෙන් යුතු පුතුමය හිතාගරු කියලා. අහසේ තියෙන ඔක්කොම තරු වලට වැඩිය එක පුන් සඳින් දුරු වේයිලෝ ගනාදුරු නේද? ඉතින් ඒවා කොච්චර වටින උපදෙස්ද? එක හඳින් ලෝකේ ගනාඳුරු යන තරු කොච්චර තිබුණත්
තරු කොච්චර තිබුණත් ලෝකේ ඝන අඳුර නැති වෙලා යන්නේ එක පුන්සඳකින්. ඒ වගේ ගුණවන්ත දරුවෙක් වුණොත්, ගුණ නැන බලෙන් යුතු පුතු කියලා කිව්වේ ඒකනේ. ගුණවන්ත දරුවෙක් වුණොත් හැම පැත්තටම ආලෝකයක්. ඒකින්ද අපි බොහෝම ගුණවන්ත කෙනෙක් වෙන්න ඕන. අනිත් අයගේ හිතවල මේ ගුණවන්ත කෙනා හින්දා පුදුම යහපතක් සිද්ධ වෙනවා. පුදුම යහපතක් සිද්ධ වෙනවා දරුවනේ. දන්නවද? අම්මා සැලසෙනවා. අම්මගේ හිත සතුටෙන් පිරෙනවා. අනේ මගේ දරුවා, මගේ දුව, මගේ පුතා කොයි තරම්නම් හොඳ කෙනෙක්ද කියලා හොඳින් ජීවත් වෙනකොට තාත්තගේ හිත හොඳින් පිරෙනවා. හිත හොඳින් පිරෙනවා. සතුටෙන් පිරෙනවා. අපි ලොකු වෙලා අපේ දරුවෝ, අපේ තරුණ ඇත්තෝ පුළුවන් තරම් අම්මා තාත්තට කණ්ඩ ගෙනත් දෙන්නකෝ. කැමති කෑම ඕන තරම් ගෙනත් දෙන්නකෝ. හරිද? කීයක් හරි හම්බ කරගන්න කාලෙක දීලා බලන්නකෝ. දීලා ඔයාලා චුට්ටක් නරක විදිහට හැසිරෙන්නකෝ සමාජයේ. හරි. නරක ආරංචි ගෙදරට එන විදිහට මොනවා හරි නරක වැඩක් කරා කියලා. එක දෙයක් කියන්නම් පැහැදිලිවම, ඔය දෙමාපියන් ඔය කොච්චර කණ්ඩ තිබුණත්, කොච්චර ලොකු ගෙවල් හදලා දුන්නත්, කොච්චර වටින ඇඳුම් පැළඳුම් ගෙනත් දුන්නත්, මොන දේ කරත් ඒ අය සැනසෙන්නේ නැහැ. ඔය මොනවත්වත් නැතුව සමාජයෙන් ඒ දෙමාපියන්ට ඇහෙනවා හැම වෙලේම, අනේ බෝධිසත්වයෙක් වගේ දරුවෙක් අපිට පුදුම පිහිටක් තියෙන්නේ, අපිට පුදුම සරණක් තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අතිවිශාල දක්ෂකම් රැසක් කරන, හැම කෙනෙකුටම යහපත උදා කරන, හුඟක් අයට කරන්න බැරි වැඩ කරන යෝධ ශක්තියක් තියෙන දුවෙක්, යෝධ ශක්තියක් තියෙන පුතෙක් බාටපත් වුණොත් අම්මා තාත්තට තියෙන්නේ එකම සැනසීමේ කට්ටිය හැම වෙලේම සන්තෝෂයෙන් ඉන්නේ. අනේ මගේ දරුවා කියලා කොච්චරවත් සන්තෝෂයෙන් ඉන්නේ. ඉතින් අපේ ගුණවන්තකම්මයි වර්ධනය කරගන්න. අධ්‍යාපනය කියන එකත් එක්ක සමහර අය හරියට කර්කස වෙනවා. සමහර අය හරියට ආඩම්බර වෙනවා. ඔය ආඩම්බරකම කියලා කියන්නේ, ලොකුකම කියලා කියන්නේ ගුණවන්තකමක් නෙවෙයි. ඒක නුගුණකමක්. හරිද? ඒක දෝෂයක්. මිනිස්සු කිසිම විදිහකින් ඒ වගේ මේ ආඩම්බර වෙන්න හොඳ නැහැ. පළබර රුකක් කියලා කියන්නේ පල්ලෙහාට නැවිලා තියෙන, පළබර වෙන්න ගහ මොකද වෙන්නේ? පල්ලෙහාට නැවෙනවා. හරිද? අපේ මිනිස්සු ගුණයන් නැති කරගන්නවා දරුවනේ. ඒ කට්ටියගේ සුදුසුකම් වැඩි වෙන්න පුදුමාකාර අසත්පුරුෂ මිනිස්සු බවට පත් වෙනවා. සත්පුරුෂ භාවය කියන එක සම්පූර්ණයෙන් නැති කරගන්නවා. අන්න ඒක හොඳට ඉතා හොඳට මතක තියාගන්න ඕන දෙයක්. ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක්, සත්පුරුෂකම් නැති කරගන්නවා. ඉතින් ආශිර්වාදය ලැබෙන්නේ නැහැ කාගෙන්වත්. හැමෝම ඉතාම හොඳින් ආශිර්වාද කරන, ඉතාම හොඳින් තමන්ගේ පැත්තෙන් විශාල සතුටක් ලබන කෙනෙක් බවට අපි පත් වෙන්න ඕන, දැකීමෙන් පවා. ඉතින් එහෙම කෙනෙක් වුණාම කවදාකවත් වරදින්නේ නැහැ. මොකද කර්ම රැස් වෙන්නේ නැහනේ. ඔය වරදින්නේ නැහැ කියන එක නිකන් කියලා බෑ. ඊටාම ගුණවන්ත කෙනෙක් තුල බොහෝ පින් රැස් වෙනවා. මම ඒකත් මතක් කරන්නම්කෝ. පින කියන එක අනිවාර්යයෙන්ම අපිට ඕන කරන දෙයක්. ඇයි අපි එක එක්කෙනා එක විදිහ වෙලා ඉපදිලා තියෙන්නේ? අපි එක එක්කෙනා එක විදිහ වෙලා ඉපදිලා තියෙන්නේ පැහැදිලිවම පෙර පින්පව් අනුව. හරිද? එහෙනම් අපිට බොහෝ පින් ඕන වෙනවා. දැන් මෛත්‍රිය කියලා කියන්නේ කුසලයක් කියලා කිව්වා. හරිද? එතකොට අර සියලු දෙනා කෙරෙහි මෛත්‍රිය, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය කියන එක අපිට හදාගන්න පුළුවන්. අපි ළඟ මදි නම්, තරහ යනවා නම්, තරහ යන්නේ නැති වෙන විදිහට ඔය මෛත්‍රිය හදාගන්න පුළුවන්. එතකොට එහෙම ගුණවන්ත කෙනෙක් බවට තමන් පත් වුණා. හැම කෙනෙක් කෙරෙහිම අපි ලොකු මෛත්‍රී හිතකින් වාසය කරන කෙනෙක් බවට පත් වුණොත් දරුවනේ මොකද වෙන්නේ? ලොකු ලාභයක් ලැබෙනවා. මේ බලන්න ලාභය කොච්චරක්ද කියලා. අපි දන්නේ නැහනේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට මොකද්ද වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඒක ගවේෂණය කරන්න යෑමේ ප්‍රතිඵලයක් විදිහට.
බෝධිසත්ව අවදී දම කල්පනා කරන්න මොකද අපේ වෙන්නේ. මොකද මේ මිනිස්සු එක විදිහට වෙලා ඉපදෙන්නේ. මොකද සමහර අය තිරිසංගත වෙලා උපදින්නේ. ඒක පහළවීමක්ද මැවීමක්ද මේක මොනවාරි හේතු අනුව සකස් වෙන දෙයක්ද. අන්තිමට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන තුන් ලෝකය ගැනම සියලු දේ දන්නා වූ නුවණ අඩුවක් නැතුවම පහළ කරගන්න උත්තමයා මේ තුන් ලෝකයේම තියෙන සියලු දේ මොකද වෙන්නේ කියලා තේරුම් ගන්නවා. එහි සාරාංශයක් වශයෙන් අපිට දේශනා කරලා තියෙනවා "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ" කියන ඔය අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරපු ගාථා ධර්මය. ඒ තමයි අපිට දේශනා කරලා තියෙනවා හේතු. සියලු දේම ලෝකයේ සිද්ධ වෙන සියලු දෙයක් තියෙනවාද ඒ සියලු දේම හේතු නිසා සිද්ධ වෙන බව. හැම දෙයක්ම හේතු නිසා සිද්ධ වෙන බව ඔන්න දේශනා කරලා තියෙනවානේ. හරි. එතකොට අපි තේරුම් ගන්නවා හොඳටම මේ ලෝකයේ තියෙන සියලුම දේ හේතු නිසා සිද්ධ වන්නේය. අන්න ඒ හේතු හොයාගන්න එක තමයි දැන් අපි මේ ධර්මය අවබෝධ කරනවා කියලා සිද්ධ කරගන්න යන්නේ හේතු හොයාගන්න එක. හරිද? ඒ වගේම ඒවා නැති කරන එක හොයාගන්න එක. ඉතින් ඒ වගේ උත්තමයාණන් වහන්සේ නමක් තුන් ලෝකයම අවබෝධ කරගෙන දේශනා කරපු මේ අපිට මොකද වෙන්නේ කියලා දේශනා කරපු තැන අපූර්ව කාරණාවක් තියෙනවා. මේ ගුණවන්ත මිනිසයාට තියෙන ලාභයක් ලොකු ලාභයක් මම මේ මතක් කරන්න හදන්නේ. අපි කියන බොහෝ පින් ඕන කියලා ඔන්න එක බ්‍රාහ්මණයෙක් කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ලොකු පිනක් කරගන්න ක්‍රමයක් කියන්නකෝ කියලා. ඒතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාංගික කරලා දානයක් දෙන්න කියලා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා එහෙම ඉන්නේ නෑ එතනින් නවතින්නේ නෑ ඊටත් වැඩිය ලොකු පිනක් කරගන්න ඕනේ කියලා කාරණාවක් විමසනවා. කූටදත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ විමස මට ඊටත් වැඩිය ලොකු පිනක් කරගන්න ඕනේ. ඔය සාංගික දානයක් දෙනවටත් වැඩිය ලොකු පිනක් කරගන්න මට අවස්ථාවක් තියෙනවා නම් ඒක මොකද්ද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මං කියවනේ තුන් ලෝකෙම අවබෝධ කරගත්ත මේ කර්මයන් ගැන දැනගත්ත මේවා කරොත් මේවා වෙනවා මේවා කරොත් මේවා වෙනවා මේවා කරන අයට මේවා වෙනවා කියලා තුන් ලෝකෙම තේරුම් ගත්ත උත්තමයන්න් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝාවාසයක් හදලා ඔය සංඝයා වහන්සේලා මේ පින් කරගන්න නිවන් දකින්න උත්සාහ කරන සංඝයා වහන්සේලා විශාල සීලයක් ආරක්ෂා කරන සංඝයා වහන්සේලාට සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඉතින් ඒකට ඉතින් වියදම් යනවා. දැන් අපි කල්පනා කරා එහෙනම් සාංගික දානයක් නම් දෙන්න පුළුවන් මටත් ගොඩක් පින් කරගන්න එපා. මගේ මේ ජීවිතය සාර්ථක වෙන්න නම් පින් ඕනනේ. එහෙනම් සාංගික දානයක් නම් දෙන්න පුළුවන්. නමුත් සංඝාවාසයක් හදලා පූජා කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. හරිද? එතකොට මෙන්න අපිට තේරෙනවා ඊට පස්සේ ආයසරයක් උඩ දත්ත බ්‍රාහ්මණය අහනවා දරුවනේ මේ ඊටත් වැඩිය ලොකු පිනක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැනගෙන තමන්ගේ හිත. එතකොට අන්න හිතෙන් කෙරෙන ක්‍රියාවක් ගැනයි දේශනා කරන්නේ. මේ ගුණ දැනගෙන කෙනෙක් හරියට සරණාගමනයේ පිහිට වැවුවොත් සරණාගමනය කියලා කියන්නේ බෞද්ධකම කියලා කියන්නේ අපේ දරුවෝ අපි කතා කරලා තියෙනවනේ ඒවා ගැන. සරණාගමනය කියලා කියන්නේ අපි තුල ඇති වෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්මය කෙරෙහි ඇති වෙන නියම ශ්‍රද්ධාවක්. ඒකින්ද මොකක්ද ඇති වෙන හැඟීමක්? මොකක්ද හැඟීම? මට මේ ජීවිතය සාර්ථක කරගන්න පිහිටක් සරණක් වෙන නැහැ කියන අදහසක්. බුදුහාමුදුරුවන්ගේ පිහිට සරණ, ධර්මයේ පිහිට සරණ, මහා සංඝරත්නයේ පිහිට සරණ ඇරෙන්නට වෙන පිහිටක් සරණක් නැහැ කියලා කියන අදහසක්. අන්න ඒ අදහස තමයි සරණාගමනය කියලා කියන්නේ. ඒක සම්පූර්ණ වුණාම ඔය බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ සරණාගමනය ඇති කර ගන්නකොට මතක තියාගන්න ඕනේ අපිට කිසි විදිහකින් වෙනත් පිහිටක් සරණක් නැහැ කියන එක දැනෙන්න ඕන පොඩ්ඩක්වත් අඩුවක් නැතුව.
ඉතින් අන්න එහෙම සරණාගමනයක් ඇති කරගත්තොත් අර සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා පිනක් සිද්ධ වෙනවා තමන් තුළ කියලා. ඊළඟට කූටදත්ත බ්‍රාහ්මණය දැන් නවතින්නේ නැහැ මේ වැඩේ. තව අහනවා දැන් දැනගත්ත බුදුරජාණන් වහන්සේගේ මේවා දැනගන්න පුළුවන් වෙලාවක් මේ තියෙන කියලා ආය අහනවා. ඊළඟට දේශනා කරනවා නිති පන්සිල් සුරැකීම කියලා. යම් කිසි කෙනෙක් පංචශීලයේ ආරක්ෂා කරනවා නම් දරුවනේ හරිටත් වැඩිය පිනක් සිද්ධ වෙනවා කියලා. ඔන්න එතනින් නැවතුනේත් නැහැ. ඊට පස්සේ තව එකක් කියලා මම නවත්තන්න. ආයසරයක් ඇහුවට පස්සේ මොකද්ද දේශනා කරේ? මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක මෛත්‍රිය වැඩිම ඊටත් වැඩිය ආනිසංසයයි ඊටත් වැඩිය පිනක් සිද්ධ වෙනවා කියලා. හිතන්නකෝ එතකොට. ඔය මෛත්‍රිය කියන එක මේවා හරි විද්‍යාත්මකයි කියලා මම කියන්න ඕනේ. හොයන්න අපේ දරුවන්ට මේවා තේරුම් ගන්න පුළුවන් අපේ මානසික තත්ත්වය ගැන හොයනකොට. මේ මානසික තත්ත්වයේ තියෙනවා එක ආකාරයේ වෙනස්කම්. මේ වෙනස්කම් හැම එකක්ම අර්ථ දක්වලා තියෙනවා. මෛත්‍රිය කියලා කිව්වහම මම දැන් අර ඉස්සෙල්ලා කිව්වා නේද ආකාර තුනක්. ඒ වගේ මෛත්‍රිය කියලා කිව්වහම ඒ නිවැරදි අපි අර කියන්නේ පිරිසිදු පෙරාපු රත්තරන් කියලා කියන්නේ. ඒ කියන්නේ මිශ්‍ර නැති ලෝහයක්. රත්තරන් එක වෙන මිශ්‍ර ලෝහ වෙලා රත්තරන් එක්ක වෙන ලෝහ මිශ්‍ර වෙලා තිබුණොත් ඒ රත්තරන් වල තියෙන වටිනාකම නැති යනවා. ඒක කියන්නේ පෙරාපු රත්තරන් කියලා කියන්නේ පිරිසිදුම රත්තරන් කියන එක. ඒ වගේ දැන් මෛත්‍රිය වගේ දේවලුත් එක්ක තවත් වෙනත් හැඟීම් මිශ්‍ර වෙනවා. දැන් මෛත්‍රියත් එක්ක මිශ්‍ර වෙන අපිරිසිදු ලෝහයක් තමයි ආදරය කියලා කියන්නේ. මෛත්‍රිය වෙනුවට නිකන් ආදරය වගේ එකක් ඇති වෙනවා නම් එතන ලෝභයක් ඇති වෙන්නේ. එතකොට මෛත්‍රිය ඇති වෙනවා ආය ආදරය ඇති වෙනවා. ඒ දෙක මිශ්‍ර වෙලා කියලා කියන්නේ ළඟ ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් වෙන ලෝහයක් රත්තරන් එක මිශ්‍ර වුණා කියලා මේ රත්තරන් තියෙන ටික වෙන ලෝහයක් වෙන්නේ නැහැ. නමුත් මිශ්‍ර වෙලා තියෙනකොට ඒ ගුණාංග අඩු වෙනවා. අන්න ඒ වගේ ඔය කම්මැලිකම හොඳ වීරිය සම්පන්න කෙනෙක් එක්ක කම්මැලිකම මිශ්‍ර වුණාම අර වීරියේ තියෙන බලය අඩු වෙනවා. හරි. ඒ වගේ මේ පිරිසිදු මෛත්‍රිය කියන එක හදාගන්න විදිහ ඒක මැද්දේ වෙන කිසිම බාධාවක් නැතුව අපිට මෛත්‍රිය කියන හැඟීමට ඒක මහ බරපතල හැඟීමක් අපි කතා කරා මං හිතන්නේ යම් කිසි ප්‍රමාණයකට. නමුත් ඉදිරියේදී අපි ඒක පිළිබඳව සාකච්ඡා කරනවා මේ වැඩසටහන් මාලාවෙත්. සම්පූර්ණ සතියක් අපි කතා කරමුකෝ මෛත්‍රිය පිළිබඳව. අපි කතා කරේ ගැටෙන දේවල් වළක්වා ගත යුතු දේවල් අයින් කර ගැනීම පිළිබඳවනේ. එතකොට මෛත්‍රිය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ඒ පිළිබඳව මම හොඳ විග්‍රහයක් කරලා දෙන්නම්. හැබැයි හදා ගන්න ඕනේ. එහෙම අන්න එහෙම අපි හිතමුකෝ බාධාවක් නැතුවම තමන්ගේ හිතේ කිසි බාධාවක් නැතුව ලෝකය කෙරෙහිම මෛත්‍රී හැඟීමක් උපදවා ගන්න පුළුවන් නම් කෙනෙකුට මෙහෙම කරලා මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක හරිද මෙහෙම කරලා මල් සුවඳක් ආග්‍රහණය කරනවා කියලා කියන්නේ සුවඳ බලනවා කියන එකනේ. අන්න එවැනි මොහොතක හරි ලෝකයේ කෙරෙහිම එහෙම හැඟීමක් ඇති වෙනවා නම් හිත සතුටින් පිරෙනවා. ඒක ලොකු පිනක් සිද්ධ වෙන දෙයක්. එහෙනම් මුදල් ඕනෙත් නෑ. බලන්න පින් සිද්ධ කරගන්න ඇති ගුණවන්ත මිනිස්සයා ළඟ මෛත්‍රිය කියලා කියන්නේ ලොකු ගුණයක් තියෙන මිනිස්සෙක්. ඒ ගුණයක් තියෙනවා කියලා කියන්නේ යාට ප්‍රාණඝාත කරන්න බෑ. මෛත්‍රිය තියෙනවා නම් මේ මෛත්‍රිය කියන ගුණය තියෙනවා නම් දරුවනේ යාට සත්තු මරන්න බෑ. හොරකම් කරන්නත් බෑ. ඇයි ඒ හොර වස්තුව අපි ගන්නවා නම් ඒක අයිතිකාරයෙක් ඉන්නවනේ. ඒ අයිතිකාරයා ලොකු දුකකටපත් වෙනවා. අර දැන් බලන්නකො සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ අපි ළඟ යම් සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ දරුවනේ මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ ඒ ප්‍රබලත්වය අනුව. දැන් මම ඕක තේරුම් ගන්න ගමනක් යන්න ඕන කියලා හිතනවා. ආයෙ බෑ කියලා හිතනවා. එක්ක හෙට යනවා කියලා හිතනවා. ආයෙ යන්න ඕන කියලා හිතනවා. මෙහෙම අර දෙපැත්තටම නැතුව ඉන්න වෙලාවල් තියෙනවා. ඒ ඉන්න වෙලාවක අන්න අර පැත්තෙන් හොඳටම වැස්සක් වහිනවා. දැන් වැස්ස දකින්නකොට මොකද යන්න බෑ කියන හිතවිල්ල ප්‍රබල වෙනවා. අප්පු වැස්සකුත් වහින දැන් යන්න බෑ කියලා. ඇඳකට වෙලා නිදාගෙන ඉන්නවා. නැගිටින්න ඕනේ කියලා හිතෙනවා. නෑ තව ටිකක් වෙලා ඉන්නවා කියලා හිතෙනවා. කොයි වෙලාවෙ හරි තව ටිකක් වෙලා ඉන්නවා කියන සිතුවිල්ලට වඩා නැගිටින්න ඕනේ කියන සිතුවිල්ල බලවත් වෙන්න ඕනේ නැගිටින්න. නැත්තම් ඇඳේම තමයි.
හැම වෙලෙම බලවත් සිතුවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හැම වෙලාවකම බලවන්ත සිතුවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. එතකොට මෛත්‍රිය බලවන්ත නම් බලන්නකො වෙනදී අනුන්ගේ දෙයක් හොරකම් කරන්න ඕන කියලා ලොකුවට හිතෙනවා. ඒකත් එක්ක අපේ ගම් ගත්තා වගේනේ දැන් මට ඒ සිතුවිල්ල තියෙනවා. ආයක පාට වෙනවා සිතුවිල්ල. අර අයිතිකාරයට ඒක නැති වෙනකොට කොච්චර දුකක් ඇති වෙනවද කියලා. හරිද? අයිතිකාරයට ඒක නැති වෙනකොට කොයිතරම්නම් දුකක් ඇති වෙනවද කියලා අනිවාර්යයෙන්ම හිතෙනවා. එහෙම හිතිච්ච කට්ටියට ඉන්න බෑ. හොරකම් කරලා ඉන්න බෑ විතරක් නෙවෙයි. සමහර අය අනුන්ගේ දෙයක් ඔය මුදල් පසුම්බියක් බිම තියලා වැටෙනවම දෙනකන් ඉවසිල්ලක් නැහැ සමහර අයට. සමහර අයට ඒක කොහොම හරි හංගගෙන තියාගන්න සිතුවිලි එනවා. සමහර අය එහෙම නැහැ. ඉක්මනට ඒ මුළු මුදල් පසුම්බියම ඇදලා ඒකේ ඇඩ්‍රස් එකක් තියනවාද ඒකේ දුරකථන අංකයක් තියනවාද ඒවා බලලා ඒවට කතා කරලා කොහේ හරි තැනකට එන්න මෙන්න මටයි හම්බුනේ මම ඒක සුරක්ෂිතව තියලා තියෙනවා. එහෙම කරන අය අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා මේ සමාජයේ ඉන්නවා. ඉතින් එන්න ඒක තමයි තියෙන ප්‍රබල ගතිගුණයක් ඒ. අනුන්ගේ දේ හොරකම් කරන්න හිතෙන්නේ නැහැ මෛත්‍රියත් කියන ගුණාංගය තියෙනවා නම් කාමයේ වර්ධව හැසිරෙන්න සිත් පහළ වෙන්නේ නැහැ. බොරු කියන්න සිත් පහළ වෙන්නේ නැහැ. කේලම් කියන්න බෑ. ඇයි කේලම් කිව්වම අනිත් අය දුකටපත් වෙනවා කියලා දන්න. බොරු කිව්වහම එහෙමයි. එතකොට පරුස වචන කොහොමත් කියවෙන්නේ නැහැ. මේ වගේ ගති ගුණයන් වර්ධනය වෙච්ච අය ඒ වගේ ගුණවන්ත අයට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ පින් රැස් වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ දරුවනේ ඒක තැනකදී මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කරනවා බොහෝ පින් කරගන්න අය දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරවුවාම දෙවියෝ ඒ පින් ලබාගෙන ඒ තැනැත්තාව අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් බලා ගන්නවා වගේ ආරක්ෂා කරනවා කියලා. දැන් අපේ ගොඩාක් අයට තියෙන අදහසක් නෙමේ දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න ඕන කියලා අර පළතුරු වට්ටි උස්සගෙන ඒවා උඩ මුදල් තියාගෙන දුවනවා දිවිලා ගිහිලා අර සමහර දේවල් ඉස්සරහා මම දැකලා තියෙනවා මේ බිමත් පෙරලෙනවා අපේ කට්ටිය. හරිද? බෞද්ධයොත් මේ පෙරලෙනවා මේ බාර පූජා කරන්නද කියලා බාර වෙලා හරියට නිකන්. හරි. එතකොට මේ අන්න ඒ කිසි දෙයක් ඕනේ නැහැ දෙවියොත් එක්ක යාළු වෙලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න කරන්න තියෙන්නේ පින් දෙන එක. ඉතින් දැම්ම පින් දෙන්නකෝ. එහෙම කියන්න පුළුවන් කාට හරි. ඉතින් පුළුවන් තරම් පින් දීලා යාළු කරගන්නකෝ. පින් දෙන්නේ කොහොද පින් නැත්තම්? පින් තියෙන්න ඕනේ. එහෙනම් පින් කරන කෙනෙක් තමයි දෙවියන්ට පින් දෙන්න පුළුවන් වෙන්නේ. යම් කිසි විදිහකින් කෙනෙක් ගුණවන්ත නම් ඒ ගුණවන්ත කෙනා තුල ආවාසයක් හදලා සංඝයා වහන්සේලාට පූජා කරනවට වඩා පින් රැස් වෙනවා දවස ගානේ ඒ ගුණවන්තකම තියෙන යනවා. එයා දන්නේ නැහැ ඒක. ආවාසයක් හදලා පූජා කරලා තමන් තුළ ජනිත වෙනවාට වඩා බොහෝ පිනක් රැස් වෙනවා ඒ ගුණවන්තකම් තියෙන කෙනාට. එයා දන්නෙත් නෑ ඒක හුඟක් වෙලාවට. ඉතින් අන්න එහෙම තමයි අපේ ගුණවන්තකම් වර්ධනය කරගත්තොත් අපිට බොහෝ පින් රැස් වෙනවා. ඒ පින් රැස් වෙන පින්වන්තයා මොකද කරන්නේ? පින්වන්ත දරුවා අදිෂ්ඨානයක් විතරක් ගන්නවා. ගාතාවවත් කියන්න ඕනේ නෑ. මං තුල ජනිත වුණා වූ පින් සියලු දෙවියන්ටත් අනුමෝදන් වේවා කියලා. එතකොට සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ඒ පින් ලබා ගන්නවා. ලබාගෙන මොකද කරන්නේ? කවුද මේ අපිට පින් දුන්නේ කියලා බලනවා. අනතුරු වෙන ඒවා ලක්වන්න නොයෙකුත් ආකාරයේ පිහිට වෙන්න ඒ අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ ඒ දරුවා බලා ගන්නවා. ඉතින් දුවේ පුතේ අපිට ඇත්තටම පුළුවන් මේ විදිහට අපේ ජීවිතය බොහෝම හොඳට සුරක්ෂිත කරගන්න. හරි? හැමදේම හොයාගන්න ඕන ඔය විදිහට. හරි? හැමදේම හොයාගන්න ඕනේ. කොහොමද ජීවිතයක් නිවැරදි කරගන්නේ කියලා අපි දැනුවත් වෙන්න ඕනේ. හරිද? එහෙම දැනුවත් වුණොත් ඔය විදිහට අපේ ජීවිතය අපිට හදාගන්න පුළුවන්. නොදැනගෙන යන ජීවිතය මේ ජීවිතයත් අසාර්ථක වෙනවා. සසර ජීවිතයත් අසාර්ථක වෙනවා. බාණ්ඩ ගුණවන්ත කෙනෙකුට අම්මා තාත්තට පිටුපාන්න බෑනේ. හරිද? මං සඳහන් කරේ මොන දේ කරත් වැඩක් නැහැ. අම්මා තාත්තා සතුටු වෙන්නේ නැහැ කියලා ගුණවන්තකම නැත්තම්. එතකොට ගුණවන්ත දරුවෙකුට වැරද්දක් කරන්න බෑ. අම්මා තාත්තා මතක් වෙනවා. මේ අය පුංචි කාලේ ඉඳන් මං
ජීවිතය හදාගන්න මගේ ජීවිතය සකස් කරලා දෙන්න පුංචි කාලේ ඉඳන් මොන තරම්නම් වෙහෙසක් වුණාද ඒ විතරක් නෙවෙයි එයාලගේ අතුලාන්ත ප්‍රාර්ථනාව ගැන හරියට හිතන්න ඕන. ඒ කට්ටියගේ අතුලාන්ත ප්‍රාර්ථනාව මොකක්ද? ඒ කට්ටියගේ අතුලාන්ත ප්‍රාර්ථනාව තමයි හැම වෙලාවකම කොයි විදිහකින්ද මේ දරුවා යහපත් කෙනෙක් බවට පත් කරන්නේ කියන ප්‍රාර්ථනාවෙන් පීඩිතව වෙලාවකට හිටියේ ඉන්නේ. ඉතින් එච්චර මං ගැන අදහසක් තියෙන අම්මා තාත්තට එච්චරම මං ගැන අදහසක් තියෙන අම්මා තාත්තට ඇයි බැරි මට සතුටක් ගෙන දෙන වැඩක් කරන්න? එච්චර මට ආදරේ තියෙන අම්මා තාත්තට ඇයි මට බැරි සතුටක් ගෙන දෙන වැඩක් කරන්න, සතුටක් ගෙන දෙන විදිහට ජීවත් වෙන්න කියලා අර කරුණාව තියෙන අය, ගුණවන්ත අය කල්පනා කරනවා. ඒකින්ද අපේ දරුවෝ මං හැමදාම එක සැරයක් හරි මතක් කරන්න හිතාගෙන ඉන්නේ සෙනසුරාදා දවසට. මොනම දේ කරත් ඒ කියන්නේ නරක දේ නෙවෙයි. එක දෙයක් ගැන නම් මට පොරොන්දුවක්ම වෙන්න ඕනේ. කොහොම හරි පොරොන්දු වෙන්න ඕනේ. ඒ තමයි කිසිම දවසක මම සුරාව හෝ මත්ද්‍රව්‍ය කියන දෙයට නැඹුරු වෙන්නේ නැහැ කියලා අපි කොහොම හරි ඒ ගැන දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. හේතුව ජීවිතේ මානසික තත්ත්වය දියුණු වෙන්න අපේ ජීවිතය ශක්තිමත් වෙනවා. අපි යම් තැනකට පත් වෙනවා මේ ජීවිතය විතරක් නෙවෙයි සංසාරික ජීවිතේ පවා. එතකොට මානසිකත්වය දවසින් දවස පිරිහෙන මානසිකත්වය දවසින් දවස පිරිහෙන ස්වභාවයේ තියෙන කාරණාවක් තමයි මේ කියන මේ සුරාව කියලා කියන්නේ. ඉතින් සුරාපානය කියන ඒවා සහ විශේෂයෙන් මත්ද්‍රව්‍ය කියන ඒවා තීක්ෂණ බුද්ධිය නැති කරලා දානවා. මොට කරලා දානවා. විනාශ කරලා දානවා. ගැඹුරින් යමක් හිතන්න පුළුවන් හැකියාව නැති කරලා දානවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම හිතලා අපි අපේ ගුණවන්තකම් නැති කරලා දාන වැඩපිළිවෙලක් හදාගන්න එපා. දෙමව්පියන්ට අනේ මගේ දරුවා කොච්චර හොඳද කියලා සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක මානසිකත්වයක් ඇති කරගන්න. මේ ජීවිතය ඉහළම තැනකට සංවර්ධනය කරගන්න අති විශාල කාර්යයක් තමන්ගේ පැත්තෙන් සිද්ධ කරගන්න ඕනේ. ඒ සඳහා හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ ජීවිතේ යම් පිනක් සිද්ධ කරාද ඒ සියලු පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ දරුවෝ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයෝ බවට පත් වෙන්න. ජේෂ්ඨ අය කියලා කිව්වහම කාලයක් ගත වෙච්ච අය. හැබැයි ඒ ජේෂ්ඨයෝ අතර ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයෝ ඉන්නවා. ඒ කියන්නේ හොඳ ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඉතින් කාලයත් එක්ක තමන්ගේ ගුණාංග වර්ධනය කරගත්තොත් එයා ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. නිකම්ම ජේෂ්ඨ නෙවෙයි ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයෙක් වෙන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ අනුභවය ලැබේවා. හැම දිනාටම උතුම් ජීවිතයක් ගත කරන්නට මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත සියලු දෙනාටම ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය. අපි පින්වන්ත දරුවන් වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු නිබඳව හැමදාමත් ප්‍රාර්ථනා කරන ආකාරයට කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් වෙලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. ඒ වගේම කායික මානසික නිරෝගීභාවය ලැබේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිම අනතුරකට පත්වන්නට හේතු සකස් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. සසර ජීවිතේ පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා.
පාප මිත්‍ර ඇසුරකට නම් කොයි කවරදාකවත් පත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන පින්වත්නි දර්ශනීද සිල්වා, චමිලාද සිල්වා, නයනීද සිල්වා, ලසන්තද සිල්වා, වසන්තිද සිල්වා යන දියණියන් පුතණුවන් බෑනාවරුන් ලේලිය මුණුබුරු මිනිපිරියන් විසින් කියලා. හැටන් පුල් බෑන්ක් පාර නොම්බර 3 ලිපිනයේ පදිංචිව සිට 2021 අගෝස්තු 4 වෙනි දින පරලෝ සැපත් ඩී.එල්. මාල්නීද සිල්වා මෑණියන්ට 3 මසක් පිරීම හේතුවෙන් සහ මීට වසර 25කට පෙර නැසී ගිය ජී.එච්. ලයනල්ද සිල්වා පියාණන්ටද පුණ්‍ය අනුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ සිල්වා පවුලේ දුවා දරුවන් මුණුපුරු මිනිපිරියන් බෑනාවරුන් ලේලිවරුන් මේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ වගේම මියුරින්ද සිල්වා නැන්දාට, මිලිද සිල්වා නැන්දාට, ටියුඩ්ද සිල්වා බාප්පාට, ධනපාල සිල්වා පුංචි තාත්තාට, මානෙල්ද සිල්වා බාප්පාට හා එස්.එම්.ඊ. ජෝසප් මාමාටද පුණ්‍ය අනුමෝදනා වේවා කියලා සඳහන් කරලා තියෙනවා. සසර ගමන කෙලවර කිරීමට අප කරන සියලු පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට ආශිර්වාදයේ චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙච්ච ආකාරයටම විශේෂයෙන්ම අගෝස්තු මාසේ 4 වෙනි දවසේ පරලෝසපත් ඩී.එල්. මාල්නීද සිල්වා මෑණියන් වගේම ජී.එච්. ලයනල් සිල්වා පියාණන් ඇතුළු ඒ සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන් සුගතියෙන් සුගතියටපත් වේවා, ආසන්න දුතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඒ වගේම මේ දර්ශනීද සිල්වා මැතිණිය, චමිලාද සිල්වා, නයනීද සිල්වා, ලසන්ත සිල්වා, වසන්ත සිල්වා යන දියණියන් පුතණුවන් බෑනාවරුන් ලේලිය මුණුපුරු මිනිපිරියන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. හැම දිනාටම උතුම් ධර්මාභෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.